ගරු සභාපතිතුමනි අද මේ විවාද වෙන පනත තුළ ඇත්තරම කතා කරන්නේ වැඩිපුර පනතේ අඩංගු කරුණු කාරණාවටත් වඩා පනත සහ බැඳිච්ච සහ ඒ අවට තිබෙන දේශපාලනය සම්බන්ධව තමයි මම හිතන්නේ වැඩිපුර සංවාද ලක් කළා තිබෙන්නේ. දැන් තාක්ෂණික වශයෙන් ගත්තොත් මෙවැනි පනතක අපි දකිනවා අපරාධකරුවන් හුවමාරු කර ගැනීම සාමාන්‍යයෙන් ලෝක රටවල් වල සිද්ධ වෙනවා. මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නනවා. මේ අනාදී වශයෙන් දේවල් කරනවා. නමුත් දැන් මේ ඒ වගේ දේවල් මම හිතන්නේ විශේෂයෙන්ම ලංකාව මද්ද්‍රව්‍ය පිළිබඳ මධ්‍යස්ථානයක් කළා තිබෙන වටපිටාවකදී එහෙම දේවල් වල අවශ්‍යතාවයක් හැකියාවක් තිබුණා. මම හිතන්නේ මම දන්නේ හරියටම එවැනි නීතිමය එකඟතාවයකින්මද ඒක සිද්ධ වුණේ කියලා. දැන් ඔය බෙලේසුදා වගේ ප්‍රධාන පෙළේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ශ්‍රී ලංකා රාජ්‍යය අත්අඩංගුවට ගන්නේ ආරක්ෂක අංශ විසින් පාකිස්තානි දෙද්දී. ඒ නිසා මේවා යම් ආකාරයක ප්‍රයෝජන ඇතුව නෙමෙයි. නමුත් අද දිනේදී මේක වාද විවාදයට ලක් වෙන ප්‍රධාන කරුණ තිබෙන්නේ මේක විසින් ලංකාවේ විශේෂයෙන්ම රජයේ යම්කිසි කර්තව්‍යයක් රජයේ නියෝගයක් ඉටු කිරීම නිසා ආණ්ඩුවක යම්කිසි කටයුත්තක් සිදු කිරීම නිසා එයට හවුල් වීම නිසා නිලධාරියෙක් හෝ දේශපාලනඥයෙක් හෝ විදේශ රටකින් ඔහුව වැරදිකරු කරලා ඔහුව ලබා ගන්න කටයුතු කරොත් මොකද්ද වෙන්නේ කියන එක ගැන තමයි මම හිතන්නේ මේකේ ප්‍රධානම සාකච්ඡාව තිබෙන්නේ. දැන් ජනතා මිත්‍ර පැත්තෙන් ගත්තොත් අපිට තාක්ෂණික වශයෙන් අපි දකිනවා එවැනි අද ජාත්‍යන්තර වශයෙන් දැන් ලංකාවේ රත්තරන් ජාවාරම සිද්ධ වෙනවා විශාල වශයෙන්. මද්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. ඒ වගේම ලංකාව ලෝකේ ප්‍රධාන වශයෙන්ම මේ හියුමන් ට්‍රැෆිකින් මිනිස්සු අර වහල් ශ්‍රම මෙහෙයට නූතන වහල් ශ්‍රමයට විකුණන මධ්‍යස්ථානය බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙවැනි කරුණු වලදී කරනවා නම් මේ පාලකයෝ මේක කරයිද නැද්ද කියන එක වෙනම වාදයක්. කරනවා නම් එහෙම යම්කිසි ආකාරයක ජාත්‍යන්තර එකඟතාවයක් අවශ්‍යතාවය තිබෙනවා. දැන් අපි හොඳටම දන්නවා ලෝකේ සමහර රටවල් තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදයේම ගත්තොත් ඔවුන් ලෝකේ ගොඩාක් රටවල් එක්ක ආරක්ෂක ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. ඒ ආරක්ෂක ගිවිසුම් වල දැන් අලුත් order please honorable Esa Vidhanage will take the chair. ගරුමන්තුමා කතා කරා. ඔව්. දැන් අපි කතා කරගෙන හිටපු කාරණයට ගියොත් එහෙම ඔව් ආරක්ෂක සේවා ගිවිසුම සම්බන්ධව ගත්තොත් ඒවැද අලුතෙන් වගන්ති එකතු කරමින් ඉන්නවා ආරක්ෂක සේවා ගිවිසුම් වලට. ලංකාවත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරා එක්සත් ජනපදයේත් එක්ක 2007 දී. දැන් ඒක අලුතෙන් එන දේ තමයි ඒ ආරක්ෂක සේවා ගිවිසුම් වලින්ට අනුව ඇමරිකානු සොල්දාදුවෙක් යම්කිසි රටකදී අපරාධයක් කළොත් ඔහුට ඒ රටේදී නඩු අහන්න බෑ. ඒ රටේදී නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියන කොන්දේසිය මේ ආරක්ෂක ගිවිසුම් වලට ඇමරිකාව ඇතුළත් කරමින් ඉන්නවා. දැන් පිලිපීන වගේ රටක නිතර ඇමරිකන් හමුදා ඉන්න රටවල්, ජපාන ඉන්න රටවල් ඒවයි කාන්තාවන් දූෂණය කිරීම වගේ ඒවා ඇමරිකන් හමුදාවෙන් නිතර සිදු වෙනවා. ඒතකොට දැන් අලුත් ආරක්ෂක ගිවිසුම් වල ඇමරිකාව කියනවා ඒ වැරදි කරපු පුද්ගලයාට අදාළ කරන නීතිමය ක්‍රියාමාර්ග ඇමරිකාවද ගන්නම් පිලිපීනේදී බෑ. ජපානයේදී බෑ කියලා. ඒ නිසා අපිට පේනවා මෙවැනි ගිවිසුම් වල එක රටවල් තමන්ගේ තිබෙන දේශපාලන බලය පාවිච්චි කරලා තමන්ගේ පුරවැසියන් ආරක්ෂා කරගන්න විවිධ ක්‍රියාමාර්ගවලට යමින් ඉන්නවා කියන එක. නමුත් දැන් මෙතන සාකච්ඡා වෙන කරුණ ගත්තොත් එහෙම තිබෙන්නේ මේ පනත ක්‍රියාත්මක කිරීම හරහා අපි ජාත්‍යන්තර වශයෙන් රටවල් එක්ක බැඳෙනවා. ඒ රටවල් මොනවද කියලා ඇත්තටම හිතන්නේ වරින් වර තමයි තෝරගන්න සිද්ධ වෙන්නේ. හැම රටකටම මේකෙන් විවෘත මේකක් ලැබෙන්නේ නැති වුණාට ගැටලුව තිබෙන්නේ මේ විශේෂයෙන්ම ලංකාවේ යුද්ධයට සම්බන්ධ වෙච්ච දේශපාලනඥයන්ට හෝ නැත්නම් හමුදා නිලධාරීන්ට හරියට ගන්නවා නම් මේක LTT සමාජිකයන්ටත් අදාළයි. එතකොට මේවට සම්බන්ධ අයට මේ නීතිය අනුව කටයුතු කරනවාද කටයුතු කරන්න ගුණොත් ලංකාව
මේ හමුදා නිලධාරීන් නැත්නම් පොලිසිය අය ඒ රටවල් වලට බාර දිය යුතුද කියන කාරණේ, බාර දිය හැකි කියන කාරණේ තමයි මතුවෙන්නේ. කොහොමත් මේ පනත සම්බන්ධ මම දන්න තරමින් මේකට අධිකරණය යම්කිසි නිර්දේශ ප්‍රමාණයක් කියලා තියෙනවා. මම හිතන්නේ සමහර භාගන්ති ක්‍රියාත්මක තුනෙන් දෙකේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා තමයි මගේ අවබෝධය තියෙන්නේ. හැමතුම නිවැරදි කරන්න පුළුවන් ඒක එහෙම නෙමෙයි නම්. කෙසේ වුවත් ජනතාවමත වශයෙන් අපි දකින දේ තමයි මේකේ දෙපැත්තක් තියෙනවා කරු සභාපතිතුමා. එකක් තමයි අපි දන්නා තරමින් පොදුවේ ඔය ජාත්‍යන්තරය කියලා හඳුන්වන රටවල් 14ක් විතර. ජාත්‍යන්තරය ගුවට ඒකට මේ මාල්දිවෙන් අයිතිත් නෑ, තායිලන්තය අයිතිත් නෑ, මැලේසියාව අයිතිත් නෑ, ඉන්දුනීසියාව අයිතිත් නෑ. ඔය ජාත්‍යන්තරය කියලා කියන්නේ ලෝකේ අධිරාජ්‍යවාදී දේශපාලනය කරන රටවල් 14ක් විතර තමයි තිබෙන්නේ. ඒතර ඒ රටවල් තමයි මේ රටවල් අනිත් තමන්ට වඩා කුඩා හෝ තමන්ට වඩා යුද බලයෙන් අඩු රටවල් දේශපාලන වශයෙන්ටත් කරගන්න, දේශපාලන වශයෙන් මෙල්ල කරන්න මේ නීති සහ ආර්ථික විවිධ දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් එතෙන්දී අපි දකින දේ තමයි රටක් වශයෙන් අපි දේශපාලන වශයෙන් ඒ බටහිර ගැතිකම හරි නැත්නම් රටේ සෛරීත්වය පිළිබඳව හැඟීමක් නැතිකම විසින් අපිට මේ හමුදා නිලධාරීන් නෙමෙයි අපි අපේ ආර්ථික සම්පත් දැන් තොග පිටින් දීදියන්නේ. දැන් හම්මන්තොට වරාය ඒක හදපු එකේ හොරකම් ඒ වෙනාස්තිය ඔක්කොම හරි. හැබැයි ඒක වික්කනේ. ඒක චීනට අවුරුදු 99කට දුන්නා. එතකොට අපි ගත්තොත් අපි දන්නවා ඒකේ අපේ රටේ ආර්ථික සෛරීත්වය බිලිදීමක් තමයි තියෙන්නේ. ඒක හමුදා නිලධාරියෙක්ට හරි දෙන්නෙක්ට හරි නැත්නම් දේශපාලනඥයෙක්ට වඩා ලොකුයි. හැබැයි ඒවා බිලි දෙනවා. ඒවා කලින් කට්ටියත් 65% දෙන්න පොරොන්දුලා හිටියා. මම හිතන්නේ මේ කට්ටිය 85%කට දුන්නා. රාජපක්ෂ මහත්තයලා හම්බන්තොට වරාය 65%ක කොටස් චීනට දෙන්න හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 85%කට දුන්නා. ඒ නිසා ඒ ගානක වේමද කතාවක් මෙතන තියෙන්නේ. නිසා ආර්ථික සෛරීත්වය පාවලා දෙනවා. ඒතර ඒකෙදි මේ වාදයක් නෑ මේ දෙපැත්ත අතර. දැන් තියෙන ප්‍රශ්නේ තමයි විශේෂම නිශ්චිතව ගත්තොත් හමුදා නිලධාරීන්ට අදාළ. ගරු සභාපතිතුමනි මා දන්නා තරමින් මේක ලෝකේ කොහේ හරි රටකට ලංකාවේ ඉන්න පුද්ගලයෙක් හරි ලංකාවට කොහේ හරි වෙන රටක ඉන්න පුද්ගලෙක් හරි තමන්ගේ උසාවියකින් වරින්තර නිකුත් කරා තමන්ගේ මේකකින් කරා කියලා එහෙම පැහැරගෙන යන්න එහෙම උස්සගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අනුරාපා ඇමතුමා මන්ත්‍රීතුමා කිව්වා මිලෝසෙවික් ගැන. මම ඇත්තට මේ හේග් කෝට් එකට ගියා. මම මේ හේග් කෝට් එකේ මිලෝසෙවික් සාක්ෂි දෙනකොට බලන් හිටියා. ඒක මීට වඩා ඉතා ප්‍රබල අධිකරණයක්. ඒක වෙනම යුගෝස්ලාවියන් ට්‍රයිබියුනල් එකක් හැදුවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් වෙනම එකක් හදලා ඒ බටහිර ගති ආණ්ඩුවක් ඒ රටේ පත් කරගත්තා යුගෝස්ලාවියාවේ. ඊට පස්සේ ආණ්ඩුවෙන් මෙතුමා කිව්ව විදිහට ඒක හරි ඇමරිකාවට ඒ හිටපු ජනාධිපතිවරයා සහ හිටපු හමුදාපතිවරු බාර දුන්නා. ඒක ඇත්ත. හැබැයි ඒක මේ පනතයි මේ ඒ ස්කයි අතර අපි දකිනවා මම හිතන්නේ ඒක බරපතල වෙනසක් තියෙනවා. නමුත් අධිරාජ්‍යවාදී රටවල් වලට අවශ්‍ය නැහැ එහෙම කරන්න පුළුවන්. ඒ ගැන සැකයක් නැහැ. ඒ ගැන සැකයක් නැහැ. අපි පැහැදිලිව ගත්තොත් ලංකාව මේ ක්‍රියාවලියට ඇතුල් වුණේ 2009 මැයි 21 වෙනිදා බැංකිමූන් එක්ක අත්සන් කරපු කිවිසුමෙන්. බැංකිමූන් ලංකාවට ආව යුද්ධ ඉවරලා දවස් දෙකකට පස්සේ ඒකෙදි ලංකාව ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කළා. ඒක මේ බොරු කියනවා නෙමෙයි. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේට ලංකාව 2009 සැප්තැම්බර් මාසේ දෑන් ජයතිලක මහත්මයා ඒ වෙලාවේ ජිනීවා ලංකාවේ නියුතිය වශයෙන් ඉන්නකොට ඒක ඉදිරිපත් කරා. එතුමාගේ ලේඛන ලයිස්තුව ඒක තියෙනවා පැහැදිලිවම. 2009 මැයි 21 ජනාධිපතිවරයා සහ බැංකිමුන් අත්සන් කරන ලද කිවිසුමට අනුව ලංකාව බැඳලා ඉන්නවා කියලා. යම් දේවල්. ඉතින් අපි දකින්නේ ඒක පාවාදීමක්. ඒක පාවාදීමක්. ඒ කියන්නේ ඒක අපි ලංකාවේ මානවිකම ආරක්ෂා කරන්න ඕනේ. ඒක අපේ වගකීමක්. ඒක අපේ වගකීමක්. ඒකට ලෝක වශයෙන් තමන්ගේ මානවිකම් ලෝකේ මානවිකම් ආරක්ෂා කරන්න නැති රටවල් විශේෂයෙන් එක්සත් ජනපදයේවත් මානවිකම් රකින්න රටක් නෙමෙයි. දැන් ඔබතුමා දන්නවා පහුගිය දෙසැම්බර් මාසේ මහාචාර්ය ෆිලිප් ඇල්ස්ටන් එයා තමයි දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් පිළිබඳ ඉන්න ප්‍රධාන උපදේශකයා. එතුමා ඔහු ඇමරිකාවේ දින 14ක සංචාරයක් කරලා එක්සත් ජනපදයේ කොහොමද මානවිකම් උල්ලංඝනය වෙන්නේ කියලා පිළිබඳව ඉතා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා.
ඒ වාර්තාව එක්සත් ජනපදයේ නිකීහලී කියන ජිනීමවල හිටපු තානාපතිතුමිය දැඩි ලෙස විවේචනය කළ එළියට දැම්ම. ඒ නිසා අපි දන්නවා මේ අපේ මානව හිමිකම් ඉල්ලන රටවල් ගොඩක් මානව හිමිකම් රකින්නයි නෙමෙයි. තමන්ගේ රටේවත් රකින්නේ නැහැ. ඒ නිසා ඒ රටවල් අපේ මානව හිමිකම් සම්බන්ධව උනන්දු වෙන එක ඇතුලේ අපි දකින්නේ නැහැ 80%ක් 90%ක්ම ධනාත්මක දේශපාලන සමාජ අරමුණකින් මැදිහත් වෙනවා. නමුත් ඒක අනිත් පැත්තක් තියෙනවා. ඒක අනිත් පැත්ත තමයි කරු සභාපතිතුමනි. දැන් අපි අපේ රටේ යුද අපරාධකාරයෝ ආරක්ෂා කරන්න ඕනේද? යුද අපරාධකාරයෝ. ශ්‍රී ලංකා හමුදා පනතක් තියෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා පනතක් තියෙනවා. ගුවන් හමුදා පනතක් තිබෙනවා. මම දැක්කා ඒක හමුදාපතිතුමා හිටපු හමුදාපති හැම කෙනෙක් කියලා තියෙනවා හමුදාවකට විනයක් තියෙනවා. විනය තියෙන්නේ පනතකින් එන එක. ඒතර මේ පනත ඇතුලේ වුන් කරපු දේවල් වලට හමුදා සොල්දාදුව හරි හමුදා නිලධාරීන් හරි ඔවුන් මේ රටේදී වැඩිකරුව වෙන්නෙත් නැහැ. ඔවුන් රටකදී වැඩිකරුව කරන්නත් බෑ. නමුත් අද වෙලා තියෙන දේ තමයි විශේෂයෙන් මම මේක වගකීමෙන්ම කියනවා. විශේෂයෙන්ම අද වෙලා තියෙන දේ තමයි මේ යුද්ධය ඇතුලේ අපරාධ කරපු කට්ටිය. යුද්ධය ඇතුලේ හමුදාවේ යම් පුද්ගලයන්ගෙන් යම් වෙච්ච අපරාධ ඕ හැම යුද්ධකම යුද්ධය පොදුවේ අපරාධයක්. හැම යුද්ධයක් ඇතුළතදීම අපි කවුරුත් දන්නවා යුද අපරාධ වෙනවා. ඒක නැහැ කියන එක මෝඩ කතාවක්. ඒක බොරුවක් පැහැදිලිව. නමුත් අපි දන්න දේ තමයි දැන් අද මේ 2009 මැයි 19 දක්වා ශ්‍රී ලංකා හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩුකම් සම්බන්ධ ශ්‍රී ලංකා යුද හමුදාව හරි නැත්නම් ශ්‍රී ලංකාවේ වෙනත් ආයතනකින් හරි චෝදනාවක් ලක් වෙච්ච පිරිස ගත්තොත් අපිට නම් එච්චර අහන්න නැහැ. ඒවට හුඟක් වෙන නඩු ලංකාවේ දේශීය අධිකරණවලම ගිහිල්ලා තිබෙනවා. දැන් සමහර මම නිශ්චිත කරුණක් දන්නවා 2000 දී ගරු සභාපති. 2000 දී අවුරුදු 6ක දරුවෙකුයි අවුරුදු 8ක දරුවෙක් ඇතුළු 6 දෙනෙක්. නිකම් මේ සාමාන්‍ය වත්තේ වැඩ කර හිටපු දරුවෝ 6 දෙනෙක් බෙල්ල කපලා මරලා ලිඳේ දාපු. 2000 දී. දාපු එක හමුදා සොල්දාදුවෙක් ඊට පස්සේ යාපනයේ චාවකච්චේරි ප්‍රාදේශීය මොකද්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වැඩිකරු වෙලා ඒකට අභියාචනා කරලා කොළඹ මහාධිකරණයෙන් වැඩිකරු වෙලා ඊට පස්සේ මම දන්නා තරමින් මෑතකදී උට මරණ දඬුවම දුන්නා මහාධිකරණකින්ද කොහෙද. ඒතකොට මේ අවුරුදු 16කට විතර පස්සේ තමයි මරණ දඬුවම ලැබුණේ. හැබැයි 2000 දී වෙච්ච දේවල්. 2000 දී වෙච්ච දේවල්. ඒතකොට ඒවා මේ යුද්ධයට හරි මෙහෙයුම් වලට හරි මොනවත් අදාළ නැහැ. ශ්‍රී ලංකා හමුදාවෙන්ම තමයි නඩු දාලා තියෙන්නේ. මුලින් මහේස්ත්‍රාත් අධිකරණයේ චාවකච්චේරි මහාධිකරණයේ කොළඹ. දැන් ඒ පුද්ගලයා ඊට පස්සේ මේ යුද විරුවෙක් කරනවා. ඒ පුද්ගලයා යුද විරුවෙක් කරනවා. ඊට පස්සේ විශේෂ 2009ට කලින් ඊට පස්සේ 2009න් පස්සේ අපි දන්න දේ තමයි හමුදාව 2009න් පස්සේ තදට දේශපාලන සහ ආර්ථික කටයුතු වලට සම්බන්ධ කරගත්ත මේ ආණ්ඩුවේ. පසුගිය ආණ්ඩුවේ සම්බන්ධ කරා තාමත් ඒක එහෙමම යනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ආයතන සතුව විතර විගණනයට අයිති නොවන අරමුදල් වෙන කොහෙවත් නැති තරම් විශාල අරමුදල් ප්‍රමාණයක් තිබෙනවා හදාගෙන. එතකොට මේවයි විවිධ හොරකම් කරලා අහුවෙච්ච හමුදාවේ ලොක්කෝ ඉන්නවා. සමහර හමුදාවේ ලොක්කෝ අහුවෙලා තියෙන්නේ ඇත්තටම දේශපාලනඥයන්ට උදව් කරන්න ගිහිල්ලා. ඒතර දැන් වෙලා තියෙන්නේ තමයි කරු සභාපතිතුමනි දැන් මේ ඒ දූෂණ ඇත්තටම මේ 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ දරුවෝ පැහැර ගන්නවා සිංහල දරුවොත් දෙමළ දරුවොත් දෙකොල්ලම. දැන් මේ සමහර අය දරුවෝ කියන්නේ සිංහලයි විතරනේ. අපිට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි මේ රටේ ඕනම දරුවෙක්. එතකොට දැන් අපි නිශ්චිතව කරුණක් ගත්තොත් අපි දන්නවා සමහර දරුවෝ පැහැරගෙන ගියා කප්පන් ගණනාවික හමුදාවේ සමහර ලොක්කෝ. ඒවා නිශ්චිත ඔප්පෙච්ච කරුණු. යුද්ධයට කිසිම සම්බන්ධයක් නැහැ. සමහරට යුද්ධ කාලේ ඉන්නේ නැත්තේ කොළඹ මොන හරි ඔය පිස්සු ගන්නට. දේශපාලනඥයන්ට කත් අදින යුද හමුදාවේ සමහර ලොක්කෝ ඉන්නේ කොළඹ. යුද්ධයට ගිහිල්ලා නැහැ. දැන් දරුවෝ උස්සගෙන ගිහිල්ලා කප්පන් අරගෙන මරපු අය. යුද වීරයෝ කරන්න ඕනේ. ඒක ලංකාවේ මොන නීතිය අනුව ගත්තත් වැරදිනේ. ඒ නිසා අපි මෙන්න මේක හරි සීරු මාරුවෙන් තෝරගන්න ඕනේ. මොකද අපි හොඳටම දන්නවා දැනුත් ගොඩක් හමුදාවේ චෝදනා ඉදිරිපත් නිලධාරීන් වෙනුවෙන් හමුදාවේ නිලධාරීන් හමුදාවේ උදව් කරනවා. මොකයි සබබතුමා හරි මම තව විනාඩියක් දෙන්න. ඉතින් ඒ නිසා
ඒ නිසා එහෙමත් තියදී තමයි මේ සමහර අය නීතියෙන් වැරදිකරු වෙන්නේ, සමහර අය ගේ නඩු මෙහෙම යන්නේ. ඒ නිසා අපි ජයපේ වශයෙන් දකින්නේ එක පැත්තකින් ලංකාවේ මේ පනත හරහා එක පැත්තකින් ලංකාවේ දේශපාලනඥයෝ හෝ ආරක්ෂකාංශ හෝ නැත්නම් රජයේ නිලධාරියෙක් හරි විදේශීය අධිරාජ්‍යවාදී අරමුණු සහිත රටවල් වලට බිලි දීමට ජනතාවමත වශයෙන් අපි විරුද්ධයි. හැබැයි ඒ පොදු අදහසට පොදු තිරයට මුවා වෙලා ඊටාම නිශ්චිත විශේෂයෙන්ම යුද්ධය තුලත් යුද්ධෙන් පස්සේ රටේ නීතිය හමුදාවේ නීතියටත් එහාට ගිහිල්ලා කරපු විවිධ පුද්ගලයන් ඉන්නවා, දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් ඉන්නවා. ඒ සම්බන්ධව අපේ ලංකාව ඇතුලේ අනිවාර්යයෙන්ම නීතිමය අධිකරණමය ක්‍රියාවලියක් යා යුතුයි. දැන් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් වෙලා තියෙන දේ තමයි දැන් බ්‍රයිබරි කමිෂන් එක මට තත්පර 30ක් දෙන්න ගරු සභාපතිතුමා. දැන් බ්‍රයිබරි කමිෂන් එකේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමී. එතුමිය ගෙදර යවුවේ ඇයි? එතුමිය ගෙදර යවුවේ කිව්වේ හමුදාවේ කට්ටිය මේ විරුද්ධව පරීක්ෂණ පටන් ගත්තා කියලා. අපි හොඳටම දන්නවා එහෙම නෙමෙයි. මේ පැත්තෙන් අර පැත්තට පැනපු ආණ්ඩුවේ ඇමතුරු 4-5 දෙනෙක්ට හොරකම් පිළිබඳ චෝදනා තිබුණා. සමහර අය කතා කරා මෙතන. ඒතර ඒගොල්ලන්ගේ ඉන්වෙස්ටිගේෂන්ස් බ්‍රයිබරි කමිෂන් එක පටන් ගන්නකොට ජනාධිපතිවරයා කිව්වා මේ මම හමුදාවේ කාවත් විරුද්ධව පරීක්ෂණ කරන්න දෙන්නේ නැහැ කියලා. අපි හිතනවා රටේ නීතිය ජනාධිපතිට වඩා ලොකුයි. ඒ නිසා මේ හමුදා නීතිය අනුව වැරදි කරපුවාට ලංකාවේ නීතියෙන් පරීක්ෂණ කරන එකේ වැරද්දක් නෑ. නැත්තම් හමුදාවක් කරන්න බෑ. මම ඇත්තටම සතුටු වෙනවා දැන් හමුදාපතිතුමා ඉතා ඍජු ප්‍රකාශයක් කරා දිගන සිද්ධියෙන් පස්සේ. එතුමා මොකද්ද කිව්වේ? එතුමා වනන්න ගියේ නෑ. එතුමා කෝ හැම හමුදාවෙන් වැරදි කරන අය ඉන්නවා. වැරදි කරන දඬුවම් දෙන හමුදා නීතියක් තියෙනවා. දිගන ජාතිවාදී සිදුවීම් වලට හිටපු සොල්දාදු හරි ඉන්න හරි දෙන්නෙක් සම්බන්ධයි. යාට විරුද්ධව කටයුතු කරනවා. එතුමා මුළු හමුදාවෙම නම කැත කරගත්තේ නෑ ඒකේ. හමුදාවේ නම කැත වෙන්නේ මේ විශේෂම යුද්ධයෙන් පස්සේ හොරකම් කළා රාජදේපල වංචා කරපු පුද්ගලයන් ආරක්ෂා කරගත්තා. ඒ නිසා ජයප වශයෙන් අපිට මේ ආණ්ඩුව කුමක් කරાવી? මේ ආණ්ඩුවේ තියෙන අධිරාජ්‍ය ගතිකම, මේ ආණ්ඩුවේ තියෙන ඒ ගතිකමත් එක්ක අපිට මේ පනතට පූර්ණ සහයෝගයක් අපිට සහයෝගයක් ලබා දෙන්න බෑ. නමුත් අපි මේ දෙපැත්ත අවධාරණය කිරීම දකින්න. මොකද මේක එක පැත්තකින් රට බිලි දෙන්න අවශ්‍ය නෑ වගේම ඒ රට බිලි දෙන්න අවශ්‍ය නෑ කියන එකට මුවා වෙලා හොරු සහ තක්කඩි ආරක්ෂා වෙන්නත් ඕනේ නෑ කියන එක තමයි අපේ ස්ථාවරය. බොහොම ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.